රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ රටේ සොබාදහමේ රසවත් නිමැවුම් නැවුම්ව නෙලා ජාතික ගුවන්විදුලියෙන් ඔබට පිරිනමන රස ජනනී. ඔබට එළඹුණු 2022 මේ නවවසර වාසනාවන්ත සුබ නවවසරක් වේවායි අපි මුලින්ම ඔබට ප්‍රාර්ථනා කරනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපත් සමගින් දීර්ඝ කාලයක් අත්වැල් බැඳගෙන අපනයන කෘෂි භෝග පිළිබඳව ඔබ දැනුම්වත් කළ ව්‍යවසායක ඔබට නිෂ්පාදකයන්ට පාරිභෝගිකයන්ට වැදගත් වන්නා වූ කරුණු වලින් ඔබ නිරන්තරයෙන් දැනුම්වත් කළ වැඩසටහන. අද 2022 ජනවාරි මාස පළමු වනදා අපි සූදානම් අද දවසට බොහොම වැදගත් වන්නා වූ කරුණු කාරණා කීපයක් සාකච්ඡා කරන්නට. අද විශේෂ වැඩසටහනක්. ඒ වෙනුවෙන් අද අපි ආරාධනා කළ අපගේ මැදිරියට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 50 වසරක අභිමානවත් ගමන් මඟ සහ ඉදිරි දැක්ම පිළිබඳව ඔබ දැනුම්වත් කරන්නට අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් APP දිස්නා මෙනවියට ආයිබෝවන් එවැගේම සුබ නව වසරක් වේවා කියලා අධ්‍යක්ෂ ජෙනරාල්තුමියනි අපි ඔබතුමිය බොහොම ගෞරවයෙන් පිළිගන්නවා රසදැනි වැඩසටහන වෙනුවෙන්. ආයිබෝවන් මම ඔබටත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවය සහ ප්‍රාදේශීය කාර්යාලවල සියලුම කාර්ය මණ්ඩලවලටත් අපේ ප්‍රේක්ෂක සියලුම දෙනාටත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න සමස්ත රටවැසි සියලු දෙනාටමත් විශේෂයෙන්ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලයටත් අදින් ආරම්භ වෙන 2022 නව වසර ඉතාමත් ප්‍රීතිමත් වාසනාවන්ත නව වසරක් වේවායි කියලා පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. හොඳයි අධ්‍යක්ෂ ජෙනරාල්තුමියගේ ඒ සුබ පැතුම් සමගින් එහෙමනම් අද අපි කතා කරමු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 50 වසරක අභිමානවත් ගමන් මගත් ඉදිරි දැක්මත් පිළිබඳව. 2022 වර්ෂයට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අවුරුදු 50ක් සම්පූර්ණ වෙනවා. මේ 50 වසරක ගමන් මග දිහා ඔබතුමිය නැවත හැරිලා බලද්දී ඔබතුමියට මොන වගේ මතකාවර්ජනයක්ද ඒ සම්බන්ධයෙන් කළ හැකිව තිබෙන්නේ? අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ වුණේ 1972 වසරේ. 1972 වසරේ ඊට කලින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විෂයපත යටතේ සීමිත වශයෙන් ක්‍රියාත්මක වුණු කොකෝවා, කෝපි, ගම්මිරිස් වගේ කුළුබඩු සහ පානීය භෝග සම්බන්ධ ක්‍රියාකාරකම් ඇත්තටම ඒ අවස්ථාවේදී පැවති රජය විසින් මේ භෝග වලින් අනාගතයේ විශාල විදේශ විනිමයක් ලබාගත හැකි විභවයක් තියෙනවා කියලා අවබෝධ කරගෙන ඒ අවස්ථාවේදී ඒ සඳහා වෙනම ආයතනික ව්‍යුහයක් සකස් කළ යුතුයි කියන පදනමට ඇවිල්ලා ඒවකට පැවති රජය විසින් ආචාර්ය කොලින් නාද සිල්වා මැතිතුමා විසින් ගේ යෝජනාවක් අනුව 1972 සීමිත කාර්ය මණ්ඩලයකින් තමයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ වුණේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ වෙනකොට දැනට අපි අපනයන කෘෂි භෝග කියලා නිර්වචනය කරන භෝග 15න් ඒ වන විට අපි අපනයනය කරලා තිබුණා මෙට්‍රික් ටොන් 7587ක්. ඒකෙන් රුපියල් මිලියන 48.9ක් දේශ විනිමය වශයෙන් අපි අරගෙන තිබුණා. ඒ කියන්නේ ඩොලර් මිලියන 8ක් විතර. ඒ වෙනකොට එස්තමේන්තු කරලා තිබුණු අපනයන වගා වපසරිය හෙක්ටයාර 58000 ගණක් වගේ වෙලා තමයි තිබුණේ. ඒ විදිහට ආරම්භ කරපු ඉතා සීමිත කාර්ය මණ්ඩලයකින් සීමිත සම්පත් වලින් මධ්‍යම පළාත ආශ්‍රිතව තමයි මුලින්ම ප්‍රධාන කාර්යාලය ඇතනම මුලින්ම ආරම්භ වුණේ කොළඹ. ඊට පස්සේ තමයි 1985 තමයි දැනට ප්‍රධාන කාර්යාලය පවතින පරිසරයට ආවේ. ඊට පස්සේ අපි මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයත් ඒ වෙලාවේ ආරම්භ කළා. ඒ වගේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තාක්ෂණික අංශ දෙකක් පර්යේෂණාංශය සහ සංවර්ධනාංශය විදියට ආරම්භ කරලා එදා මෙදා තුර අපේ දෙපාර්තමේන්තුව විසින් කළ යුතු ක්‍රියාකාරකම් වල මං හිතන්නේ 60-70ක් අපි දායකත්වයේ සපයලා තියෙනවා. අද වෙනකොට ඒ කියන්නේ 2021 මේ වෙනකොට අපනයන කෘෂි භෝග වලින් ලැබුණ විදේශ විනිමය ආදායම රුපියල් මිලියන 93500ක් විතර වෙලා තියෙනවා. අපනයන පරිමාව මෙට්‍රික් ටොන් 57000ක් විතර වෙලා තියෙනවා. ඒක ඩොලර් මිලියන වලින් කිව්වොත් ඩොලර් මිලියන 475ක් විතර 2021 මේ දෙසැම්බර් මාසයේ හැර. ඉතින් මං හිතන්නේ ආයතනයක් හැටියටත් අපිට සතුටු වෙන්න පුළුවන්. එදා මෙදා තුර මේ ලබාගත් ජයග්‍රහණ වලට අපි ආයතනයක් හැටියට එදා රජය විසින් ඒ ගත්තු තීරණය නිවැරදි කියන එක මං හිතන්නේ ඔප්පු වෙලා තියෙනවා මේ ලබාගෙන තියෙන තත්ත්වයන් මත. රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය, රජරට සේවය, රුහුණු සේවය සහ වයිඹ රේඩියෝව තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30ටත්, කඳුරට සේවයෙන් සෑම සෙනසුරාදාවකම සවස 4:00ටත් එතෙර කහවණු මෙතිරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී. ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිනය. රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙනිය. දුරකථනය 0812 388 651. රස ජනනී. අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. වසර 50ක් තුළ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවර්ධනීය ගමන් මගක් ඔස්සේ ඉදිරියට ගමන් කළ වගේ අපිට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා අපගේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය පවසන ඒ කරුණු කාරණාත් එක්ක. අපි කැමති දැනගන්නට දැන් මේ ගමන් මග ගැන කතා කරනකොට පසුගිය අවුරුදු 2ක පමණ කාලය පිළිබඳව නැවත හැරිලා බැලුවොත් ගෝලීය වශයෙන් අපි කවුරුත් ඉතාම දරුණු වසංගත තත්වයකට මුහුණ පෑවා. COVID-19 වසංගත තත්වය. මේ තත්වය අපනයන කෘෂිකර්ම භෝග ක්ෂේත්‍රයටත් යම් යම් බලපෑම් සිදු කරන්නට ඇති. ඒ පිළිබඳව ඔබතුමිය කරුණු දක්වනවා නම්? ඔව්, ඇත්තටම ඒකෙදී ගොඩක් විශේෂයෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රය, සේවා ක්ෂේත්‍රයේ ලොකු බිඳවැටීම් සිදු වුණා පසුගිය වසර 2 තුළ මේ ඇති වුණ කොරෝනා තත්වයන් මත. නමුත් අපි වාසනාවන්තයි අපනයන කෘෂි භෝග ක්ෂේත්‍රයේ පැත්තෙන් බැලුවාම අපිත් ඇත්තටම ක්ෂේත්‍ර මට්ටමේ ක්‍රියාකාරකම් වලදී නිලධාරීන් වශයෙන්ුත් අපේ වගාකරුවන් සහ වෙළඳ ප්‍රජාව, අපේ පාර්ශ්වකරුවන් සෑහෙන කරදර කම්කටොළුවට මුහුණ දුන්නා. නමුත් අපි අපනයන ආදායම සහ අපනයන පරිමාව බැලුවොත් ඇත්තටම පසුගිය 2018 දී අපි මෙට්‍රික් ටොන් 48331ක් වගේ ප්‍රමාණයක් අපනයනය කරලා රුපියල් මිලියන 64590ක් වගේ තමයි 2018 දී අපිට අපනයන ආදායම ලැබිලා තිබුණේ. නමුත් ඒක 2020 වෙනකොට මෙට්‍රික් ටොන් 51986ක් සහ රුපියල් මිලියන 72932ක් ලැබිලා තිබුණා. ඒ කියන්නේ 18ට සාපේක්ෂව 20 වෙනකොට 19ත් 63000 ගාණක් තිබුණේ. 20 වෙනකොට අපි සෑහෙන ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙලා තියෙනවා. 19 වසරේදී සහ 20 වසර අවසානයේ වෙක්වා තිබුණ මේ ගැටලු සහගත තත්වයන්. ඒ කියන්නේ අපනයන කෘෂිභෝග ක්ෂේත්‍රයේ අපනයනය සඳහා මේ පැවත්නා කොරෝනා තත්වයේ එච්චර ඍණාත්මක බලපෑමක් වෙලා නැහැ. ධනාත්මක බලපෑමක් අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ තත්ත්වය තවදුරටත් ඔප් වෙලා තියෙනවා. 2021 වෙනකොට රුපියල් මිලියන 93000ක අපනයන ආදායමක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අර ලෝක වෙළඳ පොලේ මං හිතන්නේ අපනයන භෝග ගැන සියලුම විශේෂයෙන්ම කුළුබඩු සහ පානීය භෝග වල තියෙන අර ලෝකය දැනගත්ත මේ භෝග යම්කිසි ආකාරයකට විශ්වාසයක් ඇති වුණා මේ වගේ දේවල් පාවිච්චි කිරීමෙන් මේ කොරෝනා තත්ත්වයට පවා යම්කිසි සාධනීය තත්වයක් ඇති වෙනවා කියලා. ඒ නිසා ඒකත් යම් බලපෑමක් වෙන්න ඇති. අපේ භෝගවලට ඇති වෙලා තියෙන ධනාත්මක බලපෑමක් තමයි මේ පසුගිය කාලවකවානුව තුල පසුගිය වසර 2 තුල සෑහෙන සැලකිය යුතු වර්ධනයක් ලැබිලා තියෙනවා. අපේ අපනයන පරිමාවත් අපනයන ආදායමත් දෙකම. හොඳයි. ඇති වුණු අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් තුළ වුණත් ඒ සියලු අභියෝග කළමනාකරණය කරගන්නට ඔබතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයත් සමත් වෙලා තියෙනවා වගේ අපිට තාම හොඳින් පැහැදිලි. අපි දැන් නව වර්ෂය දිහාවට හැරුණොත් නව වර්ෂය ගැන අවධානය යොමු කළොත් මේ වර්ෂයේ විශේෂයෙන්ම අවධානය යොමු කරන ක්ෂේත්‍ර පිළිබඳ ඔබතුමියගෙන් දැනගන්න කැමති. විශේෂයෙන් පැල නිෂ්පාදනය සම්බන්ධයෙන් වගා ඉඩම් වපසරිය තවත් පුළුල් කිරීම, ඵලදායීතාව ඉහළ නැංවීම මේ වගේ කරුණු කාරණා ගැන කොහොමද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධානය යොමු වන්නේ? ඔව්, අපි දිගටම අපේ ප්‍රමුඛම වැඩසටහන උනේ භෝග වගා වර්ධනය කිරීම, නව වගා ඇති කිරීම. මොකද තවමත් අපි භෝග වගාවන් හැටියට ගත්තාම කුරුඳු හැරුණුකොට අනිකුත් සියලු භෝගවල ප්‍රධාන වගාකරුවන් නෙවෙයි. කුරුඳු වුණත් ලෝක වෙළඳ පොලේ එල්ලීම සඳහා සැපයීමට තරම් ප්‍රමාණවත් වගා වපසරිය අපට තව කියන්නේ අපේ ප්‍රමාණාත්මක නැහැ. අපිට මීට වඩා වැඩි වගා වපසරියක් තිබිලා වැඩි නිෂ්පාදනයක් තිබුණත් අපිට හොඳ මිලක් යටතේ අපනයන කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඊළඟට ගම්මිරිස් වගේ ඒ භෝග ගත්තොත් එහෙම ලෝකයේ අපිට වඩා ලොකු වගාකරුවන් ඉන්නවා. ඒක අපි තාමත් උගක් පහළ මට්ටමේ ඉන්නේ. ඉතින් අපිට පුළුවන් තාමත් වගා වපසරිය වැඩි කරලා අපේ භෝග වල අපනයන පරිමාව වැඩි කරගන්න. ඉතින් අපේ ප්‍රමුඛතම වැඩසටහන වෙලා තියෙන්නේ නව වගා ප්‍රවර්ධනය කිරීම. අනිත් අතින් තමයි දැන් මේ වෙනකොට සියලුම අපනයන කෘෂි භෝගවල මිල ගණන් ඉතා හොඳ මට්ටමක තියෙනවා. ඇත්තටම ඒක ඉතාමත් ප්‍රීතිමත් ආරංචියක්. මොකද 2020-21 වසර, 2016, 17, 18 වගේ වසරවලට අපේ හුඟක් භෝග ගම්මිරිස් සාදික්කා ඒ භෝගවල මිල ගණන් පහත වැටිලා තිබුණා. නමුත් මේ වෙන විට 2020-21 වගේ වෙනකොට මේ වෙනකොට ඇත්තටම ගම්මිරිස් 1100ත් 1200ත් අතර තියෙනවා. කෝපි විශේෂයෙන්ම රුපියල් 300ට 400 තුන කෝපි රුපියල් 1000ට වඩා ඒක මිල ගණන් වලට තියෙනවා.
තියෙනවා. කුරුඳු රුපියල් 3000 මට්ටමට තියෙනවා කිලෝ එකක මිල මම මේ කතා කරන්නේ. ඉතින් ඒ වගේ හැම භෝගයකම මිල ගණන් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වගේ කාල සීමාවක අපිට මේ වගා ප්‍රවර්ධනය කිරීම තුළින් අපේ රටේ නිෂ්පාදකයින්ගේ, ඒ කියන්නේ ගොවි මහතුන්ගේ ආදායම තමන්ගේ ගෘහස්ත ආදායම වැඩි දියුණු කරගන්න තියෙන ඉතාමත්ම හොඳ ක්‍රමවේදයක් තමයි අපනයන කෘෂි භෝග වගාවන් වල සිදු කිරීම. ඉතින් අපි ප්‍රමුඛතම වැඩසටහන තමයි එකක් තමයි නව වගාවන් හැටියට සැලසුම්ගත වැඩසටහන කරනවා වැඩි අවධානයක් අපි ඉස්සර යොමු කරලා තියෙන්නේ. ඒ කියන්නේ රජයේ තියෙන ප්‍රතිපත්තියට සමගාමීව ජීවනෝපාර සංවර්ධනයේ වැඩසටහන යටතේ කුඩා මට්ටමේ ගෙවතු ප්‍රවර්ධනය, ගොවීන්ට වැඩිපුර පැල ලබා දීම, ගොවීන් පමණක් නෙවෙයි සියලුම ලංකාව ගුරහම් පැතිරී යන විදියට ගෘහස්ත ආදායම වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන පැල ලබා දීලා ඒ ගොවීන්ට උනන්දු කිරීම, පැල නිෂ්පාදනය වැඩි කිරීම සඳහා. හොඳයි, අපිට තවත් බොහෝ කරුණු කාරණා තියෙනවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් APP දිස්නාමිනවේ සමගින් සාකච්ඡා කරන්නට. අද අපි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 50 වසරක අභිමානවත් ගමන් මඟ සහ ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින්නේ. අපි සූදානම් ගීතයක් රස විඳින්නට. ඉන් අනතුරුව නැවතත් අපි මෙම කතා බහ ඉදිරියටත් ගෙන යන්නට සූදානම්. මහරජ සතර අතින් ඇවිදි පිරිත්පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත්පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් ප්‍රතිබැනක් කෙලවට හංස පියාපත් අලමින් මලා ප්‍රතිබැනක් කෙලවට හංස පියාපත් සලමින් දුලේ පායති සඳකඩ පහන පායලා රහස්පති තාරකාව මුනුන්ගේ සරත් නුබ ගැබ ස්වර්ණමාලි මහසෑ අග කොත් පලන්දලා ස්වර්ණමාලි මහසෑ අග කොත් පලන්දලා සතර වරම් මහරජ සතර අතින් ඇවිදි පිරිත්පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත්පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් පුත්තල නෙලාගෙන ඇඟිලි පොකුරට කලාවැව්දියේ පුත්තල නෙලාගෙන ඇඟිලි පොකුරට අප්සරාවියන් ලෙන්දොර බලා හිඳිනවා වලාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස ඉසුරුමුනි විහාරය ළඟ අන්න ඉන්නවා ඉසුරුමුනි විහාරය ළඟ අන්න ඉන්නවා සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදි පිරිත්පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත්පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්
ඔබ එක්ක සිටින්නේ රස ජනනී වැඩසටහන සමගින් ඔබේ අතමිට සරු කරන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔබ වෙත සමීප කරන රස ජනනී. අද අපි වසරේ මුල්ම වැඩසටහන විදිහට අද අපගේ අවධානය යොමු කරලා තියෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 50 වසරක අභිමානවත් ගමන් මඟ සහ ඉදිරි දැක්ම පිළිබඳව. මේ සඳහා අද අපි ආරාධනා කළේ අපේ මැදිරියට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් කටයුතු කරන APP දිස්නා මෙනවියට. අධ්‍යක්ෂ ජෙනරාල් තුමියනි, දැන් වර්තමානයේදී අපේ රට මුහුණ දෙන ප්‍රධාන ආර්ථික අභියෝගයක් තමයි විදේශ විනිමය හිඟය. ඔබතුමිය නායකත්වය ලබා දෙන කුළුබඩු ක්ෂේත්‍රය කියලා කියන්නේ අපේ රටට ඩොලර් ඉපිය හැකි ඉතාම වැදගත් වර්ධනය වෙමින් පවතින ක්ෂේත්‍රයක්. ඉදිරියේදී විදේශ විනිමය උත්පාදනයට විදෙස් වෙළඳපොළ ජය ගන්නට සැලසුම් කරලා තියෙන විශේෂ වැඩසටහන් මොනවද කියලා ඔබතුමිය සඳහන් කරනවා නම්? ඔය ඇත්තටම අපනයන කෘෂිභෝග ක්ෂේත්‍රය හැටියට අපේ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් හැටියට අපි ගොඩක් සන්තෝෂ වෙනවා. මොකද අපි මේ රටට විදේශ විනිමය ලබා දෙන ප්‍රධානම කෘෂිකාර්මික ක්ෂේත්‍රවලින් එකක් හැටියට. ඉතින් ඉදිරියේදීත් මේ ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කිරීම තමයි අපේ අභිමතාර්ථය. එතෙන්දී අපනයන කෘෂිභෝග ක්ෂේත්‍රයේ අපේ ප්‍රධානම බලාපොරොත්තුව අපනයන කෘෂිභෝග වැඩි ප්‍රමාණයක් පිටරටට අපනයනය කිරීම, වැඩි පරිමාවක්. ඒ සඳහා කළ යුතු දේවල් තමයි අපනයන භෝග වගාවන් වැඩි දියුණු කිරීම සහ පවත්නා වගාවල් වලින් ලබා ගත හැකි නිෂ්පාදනය එහෙම නැත්නම් ඵලදාව වැඩි කර ගැනීම. ඒ සඳහා අපේ ප්‍රධාන වැඩසටහන් මූලික වශයෙන් අපි සැලසුම් කරලා තියෙනවා. ප්‍රධාන කාණ්ඩ දෙකකට. පළවෙනි එක තමයි අපි සැලසුම්ගත විදිහට නව වගා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අක්කර කාලයට වඩා වැඩි සැලසුම්ගත නව වගාවන් ඇති කරනවා හෙක්ටයාර් 5 විතර දක්වා. ඒ සඳහා අපි දෙපාර්තමේන්තුවෙන් ආධාර සහ තාක්ෂණික උපදෙස් ලබා දෙනවා. ඊට අමතරව 2022 වර්ෂයේදී ප්‍රධාන වශයෙන් රජයේ ප්‍රතිපත්තියට සමගාමීව අපනයන දැෂෙන් වැවිලි අමාත්‍යාංශයට රජයේ මෙවර අයවැය මගින් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. වැවිලි අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශයක් වන උක්ක බඩඉඟුරු ඇතුළු කුඩා වැවිලි භෝග අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ තමයි අපේ දෙපාර්තමේන්තුව තියෙන්නේ. අපේ දෙපාර්තමේන්තුවටත් ඒ ප්‍රතිපාදන වලින් සැලකිය යුතු ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා. ඒ යටතේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන සඳහා අපි මේ වසරේ විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. එතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම සැලසුම්ගතව පොඩි ප්‍රමාණයක් වගා ප්‍රවර්ධනය කිරීම නෙමෙයි, සමස්තයක් හැටියට මුළු රට පුරා තියෙන සියලුම ගෙවතු මට්ටමේ වගාකරුවන් බිහි කිරීම. ඒ අයව වාණිජමය මට්ටමට අපි ඒගොල්ලන්ට උපදෙස් ලබා දෙනවා කොහොමද පැල ලබා දීම සහ තාක්ෂණික උපදෙස් ලබා දීම මගින්. මොකද අපේ භෝගවල තියෙන අපනයන කෘෂි භෝග කියන්නේ ඇත්තටම පොඩි ප්‍රමාණයක් තමයි ගෘහස්ත පරිභෝජනයට අවශ්‍ය වෙන්නේ. නමුත් ඒකත් හුඟක් මිලයි සාමාන්‍ය එළඳ පොලේ බැලුවාම. එතකොට අපි ගෙවතු වලට පැල ලබා දීම මගින් ඒ අයගේ වගාවන් නැති කිරීම මගින් තමන්ගේ ගෘහස්ත නිෂ්පාදනයේ අවශ්‍යතාවයන් පරිපූර්ණ කරගන්නවා වගේම අමතර නිෂ්පාදනය රටේ නිෂ්පාදනයට එකතු වෙනවා. ඒ මගින් මම හිතනවා අපි විශාල වශයෙන් පැල ලබා දුන්නොත් වැඩි ප්‍රමාණයක් වගා ඇති වෙලා ඉතා කෙටි කාලයක් තුල නිෂ්පාදනයේ ලොකු වැඩිවීමක් සහ අපනයන පරිමාණය වැඩිවීමක් වෙයි කියලා. පසුගිය ගෙවතු වැඩසටහන වල අපිට ඒ අත්දැකීම් තියෙනවා. ඊට අමතරව තියෙන අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මොකද අපි නිෂ්පාදනයේ වැඩි වුණත් ලංකාව කියන්නේ ගුණාත්මක භාවය පිළිබඳව එච්චර හොඳ ඉතිහාසයක් නෑ. අපේ නිෂ්පාදන වල ආවේනික ගුණාත්මය ගත්තොත් ඉතාමත්ම හොඳ ගුණාත්මයෙන් යුක්ත නිෂ්පාදන තමයි ලංකාව පොළවේ හැදෙන්නේ. ගම්මිරිස් ගත්තොත් ලෝකයේ හොඳම ගම්මිරිස්, කෝපි ගත්තොත් හොඳම කෝපි, කුරුඳු ලෝකයේ සත්‍ය කුරුඳු නිෂ්පාදනය කරන එකම රට. හැබැයි අපේ නිෂ්පාදනයේ පවත්නා නිෂ්පාදන ක්‍රමවේදවල පවත්නා දුර්වලතා හින්දා යම්කිසි ගුණාත්මක භාවය පිළිබඳව ගැටලු තියෙනවා. ඉතින් ඒ ගැටලුව निराකරණය කියන අපි දැනටමත් වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා රටේ මේ අපනයන කෘෂි භෝග වල නිෂ්පාදන වල ගුණාත්මක භාවය වැඩි කරන්න. නමුත් ඉදිරියේදී අපි තවදුරටත් මේ වැඩි දියුණු කිරීම සඳහා අපි අපනයන කෘෂි භෝග ආරම්භයේ සිට මේ කියන්නේ සිටවීම ආරම්භයේ සිට පළ නෙලීම දක්වා වන කොටස සඳහා අපි ගැප් කියලා විශේෂයෙන් කියන්නේ good agricultural practices කියලා කියනවා. ඒ සහතික කරන මට්ටම ලබා දීම සඳහා මේ වනකොටත් අපි වැඩසටහන් සැලසුම් කරලා තියෙනවා. ලබන වසරේදී ජාතික මට්ටමින් අපි මේ වැඩසටහන ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ක්ෂේත්‍ර මට්ටමේ නිෂ්පාදන ක්‍රමවේදය ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු සිදු කිරීම. ඊට පස්සේ අපේ පර්යේෂණාංශයත් සංවර්ධනාංශයත් දෙකම එකතු වෙලා වැඩසටහන් සංවිධානය කරලා තියෙනවා. පර්යේෂණ අංශය මගින් කොහොමද අපේ අපනයන කෘෂි භෝග නිවැරදිව සකස් කිරීම සිදු කරන්නේ? නිෂ්පාදනය අස්වැන්න නෙළුවට පස්සේ වෙළඳපොළට තැවීම දක්වා තත් කාලය තුල නිවැරදි සකස් කිරීම ක්‍රමවේද මොනවද? ඒ පිළිබඳව දැන් කහ ගත්තොත් උදාහරණයක් ඇටියට කහ කොහොමද ගෘහස්ත මට්ටමේ සකස් කරගෙන අපිට කොහොමද කහ ටික වේලා ගන්නේ, කොහොමද කොටා ගන්නේ, කොහොමද හරියට හදාගන්නේ කොහොමද? ඊට පස්සේ අනිත් ගම්මිරිස් වගේ දේවල් කොහොමද අස්වැන්න නෙළලා
නිවැරදිව සකස් කරගන්නේ කොහොමද? ඒ ක්‍රමවේද අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඒ ටික අපි ගොවීන් දැනුවත් කිරීම ඉදිරියේදී සිදු කරනවා. ඉදිරියේදී අපි හැමදාමත් කරනවා. ඒ ක්‍රමවේද අපි තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟට සංවර්ධනාංශය මගින් අපේ අස්වැන්න සැකසීම සඳහා සහ අගයකතු කිරීම කර්මාන්ත සඳහා විශාල පුළුල් පරාසයක ආධාර ලබා දීම වැඩසටහන සහ තාක්ෂණය ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් 25000 30000 උපකරණ ලබා දීම සිට ගොඩාක් උපකරණ මගින් දේවල් කරනවා නම් අපිට ගුණාත්මක භාවය වැඩි දියුණු කරගන්න පුළුවන්. එතන සිට සැකසුම් මධ්‍යස්ථාන. ඒ කියන්නේ ලෝකයේ පිළිගත් මට්ටමේ සහතිකරණ මට්ටමේ සැකසුම් මධ්‍යස්ථාන සකස් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය සහ ඒ සඳහා අවශ්‍ය ආධාර ලබා දීමේ වැඩසටහන් දෙපාර්තමේන්තුවේ සංවර්ධනාංශය මගින් ක්‍රියාත්මක කරනවා. පොදුවේ දෙපාර්තමේන්තුව හැටියෙන් ගත්තාම අපේ දෙපාර්තමේන්තුව මගින් සියලුම භෝග කොහොමද සකස් කරගන්නේ කියන දැනුම සහ ඒ දැනුම කොහොමද ප්‍රායෝගිකව ගොවි මහත්මයෙක් සැකසුම්කරුවෙක් ව්‍යාපාරිකයෙක් කොහොමද ඒ දැනුම අරගෙන කරන්න යාට අවශ්‍ය ආධාර උපකාර ඒ ලබා දීමේ වැඩසටහන දක්වා අපේ වැඩසටහන් දියුණු කරන්න පුළුල් කරන්න අපි බලාපොරොත්තු වෙනවා ලබන වසර තුලදී. රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය, රජරට සේවය, රුහුණු සේවය සහ වයිඹ රේඩියෝව තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30ටත් කඳුරට සේවයෙන් සෑම සෙනසුරාදාවකම සවස 4:00ටත් එතෙර කහවණු මෙතිරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී. ඔබට අවශ්‍ය මූල්‍ය ආධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න. මේ අපේ ලිපිනය. රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙනිය. දුරකථනය 0.81 388 651. රස ජනනී. අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. අධ්‍යක්ෂ ජනරතුමියනි ඔබතුමිය සඳහන් කරපු ආකාරයෙන් අපිට පැහැදිලි වෙනවා විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ආවරණ වන ආකාරයෙන් අපනයන කෘෂි භෝගවල නිෂ්පාදනයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරන්නට ඔබතුමියලා කටයුතු කරන ආකාරය. කැමති දැනගන්නට නව වෙළඳපොළ අවස්ථා උදා කරගන්නට විදේශ විනිමය උත්පාදනය කරගන්නට අපනයන කෘෂි භෝග ආශ්‍රිත අග එකතු කර නිෂ්පාදන පිළිබඳව වර්තමානයේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. මේ අංශ ප්‍රවර්ධනයට මොන වගේ වැඩසටහනද ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ? දේශ විනිමය උපයා ගැනීම සඳහා අගය එකතු කිරීමේ නිෂ්පාදන ඉතාමත්ම වැදගත් වෙනවා. අපි අගය එකතු කිරීම ගත්තොත් අපිට විවිධ මට්ටමේ අගය එකතු කිරීම තියෙනවා. ඒ කියන්නේ ප්‍රාථමික මට්ටමේ අගය එකතු කිරීම, ඒ කියන්නේ නිවැරදි ගුණාත්මක භාවයෙන් යුතුව නිෂ්පාදනය කිරීම පවා අගය එකතු කිරීම තමයි. එතන සිට ඊට පස්සේ නව නිෂ්පාදන සිදු කිරීම. මේ භෝග භාවිතයේ නව නිෂ්පාදන සිදු කිරීම. ඒ නව නිෂ්පාදන සිදු කිරීමත් ද්විතීක මට්ටමේ ඉඳලා ඊට වඩා ඉහළ මට්ටම් දක්වා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට මම ගම්මිරිස් ගත්තොත් ගම්මිරිස් නිවැරදිව සකස් කර ගැනීමත් එක මට්ටමක අගය එකතු කිරීමක්. ඒ වගේම ගම්මිරිස් සුදු ගම්මිරිස් හදනවා නම් අපි සාමාන්‍ය කළු ගම්මිරිස් මිලට වඩා 120ක විතර වගේ වැඩි මිලක් සුදු ගම්මිරිස් සඳහා ලැබෙනවා. හැබැයි අපි ගම්මිරිස් තෙල් එහෙම නැත්නම් ගම්මිරිස් ඔලියෝ රෙසින් කියලා කියනවා. ඒ වගේ නිෂ්පාදන දක්වා ගියොත් ඊට වඩා විශාල මුදලක් අපිට ලබා ගන්න පුළුවන් කිලෝහකින්. ඒ දැන් ගම්මිරිස් තෙල් වගේ දේවල් වල ඒවා තව කොටස් වලට කඩලා සංඝටක මට්ටමට යන්න පුළුවන් නම් ඒ තමයි ඉහළම අගය එකතු කිරීමේ නිෂ්පාදන. ඉතින් ඇත්තටම ඒ වගේ කරන අය ලංකාවේ ඉන්නේ ව්‍යාපාරිකයන් කීප දෙනයි. නමුත් විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අර පහළ මට්ටමේ ගුණාත්මකභාවය ඉහළ ගුණාත්මයෙන් යුත් නිෂ්පාදන සකස් කරලා ඒ අයට නිෂ්පාදන සඳහා සහතික කරන වැඩසටහන. සකස් කරලා ඒ නිෂ්පාදන අපි බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම්. මොකද ගොඩක් අපේ නිෂ්පාදන ගම්මිරිස් ගත්තොත් අපි 60% විතර යන්නේ ඉන්දියාවට. ඉන්දියානු වෙළඳපොළත් රඳවගෙන අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි අපේ වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් ඇමරිකාව, ජපානය, යුරෝපීය සංගමයේ රටවල් වගේ රටවල් වලට යවන්න පුළුවන් මට්ටමට ගෙනාවොත් අපිට ඒ සහතිකකම් ඒ රටවලට යවන්න ඉහළ ගුණාත්මකකින් යුක්ත වීම සහ ඒ යුක්ත වන බවට තියෙන සහතික අවශ්‍යයි. ඒ සහතික ලබා ගැනීම සඳහා අපි දැන්ටමත් ක්‍රියාත්මක කරනවා වැඩසටහන් දෙපාර්තමේන්තුව මගින් ඒ සහතිකරණ ගොවීන් සංවිධානය කිරීම, තාක්ෂණික උපදෙස් ලබා දීම, ඒ අයට අවශ්‍ය සහතිකරණය සඳහා අවශ්‍ය යන වියදමෙන් කොටසක් ලබා දීම වගේ ඒ වැඩසටහන් මගින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වසර 2-3 ඇතුළත යම්කිසි ආකාරයක වැඩි නිෂ්පාදනයක් high end markets කියලා අපි කියනවා. ඒ වගේ හොඳ මිලක් ලබා දෙන වෙළඳ පොළට සකස් වෙලා යවීම. ඊළඟට අගය එකතු කිරීම විශේෂයෙන් තෙල් නිෂ්පාදනය වගේ දේවල්, දැන් කුරුඳු කොළ තෙල්, පොතු තෙල් වගේ නිෂ්පාදන වලින් අපිට වැඩි මිලක් ලබා ගන්න පුළුවන්. ඊළඟට පැංගිරි තෙල්,
ඉතින් ඒ වගේ තෙල් කර්මාන්තය සඳහා දෙපාර්තමේන්තුව මගින් ආධාර උපදෙස් ලබා දෙනවා. ඉතින් අපි තවදුරටත් ඒ තත්ත්වයන් පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව දැන් කහ වගේ සබ ලබන වසර වෙනකොට මෙවරත් අපිට බලාපොරොත්තු වෙන තියෙනවා යම්කිසි රටේ අවශ්‍යතාවයටත් වඩා වැඩි වෙයි කියලා. ඉතින් අපි ඒ වගේ දේවල් අපනයනය කරන අපනයනකරුවන්ට සමග සම්බන්ධ වෙලා කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි, ඒත් එක්කම ඔබතුමියගෙන් මම විමසන්නට කැමති අපනයන කෘෂි භෝග ක්ෂේත්‍රයේ නව ව්‍යවසායකත්වය සංවර්ධනය කරන්නටත් තරුණ ව්‍යවසායකයන් බිහි කරන්නත් මොන වගේ පසුබිමක් තිබෙනවද මේ 2022 වර්ෂය තුල? මම කලින් කිව්වා වගේ දැන් නව ව්‍යවසායකයන් කියලා කියන්නේ ඇත්තම කතා කරනවා නම් අපනයන කෘෂි භෝග වගාකරුවෙක් වීමම ඔබ නව ව්‍යවසායකයෙක් වෙනවා. මොකද මේවා වෙළඳ භාණ්ඩ. මේවා ගෘහස්ත පරිභෝජනය සිදු කරන එහෙම භෝග නෙවෙයි. මේ භෝග නිෂ්පාදකයෙක් කියලා කියන්නේ ව්‍යවසායකයෙක්. ඉතින් අපි ඒ අයට අපි ව්‍යවසායකයන් නිෂ්පාදන කරුවන් වැඩි කරනවා කියලා කියන්නේ ව්‍යවසායකයන් වැඩි කරනවා. ඉතින් ඊට අමතරව මම අර කලින් කිව්වා වගේ අගය එකතු කරලා නිෂ්පාදන නිපැයුම් කරුවන් දැන් අපි ප්‍රාථමික මට්ටමේ අය ගත්තොත් අපිට හුඟක් දෙනෙක් දැනට ඉන්නවා විදේශීය වෙළඳ පොළටත් විදේශීය වෙළඳ පොළටත් සකස් කරන අය ඉන්නවා. නිවැරදි විදියට සකස් කරන කට්ටිය පොඩි නව නිෂ්පාදන ඒවා කුඩු කරලා හදන නිෂ්පාදන ආයුර්වේද නිෂ්පාදන ඊළඟට ඒවෙන් විවිධ බාම් වර්ග ඒ වගේ දේවල් හදන අය ඉන්නවා. ඉතින් අපි ඇත්තටම පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තාක්ෂණිකාංශ දෙකෙන්ම ඒ සඳහා අවශ්‍ය නව තාක්ෂණය උපදෙස් ආධාර ලබා දෙනවා. ඉතින් අපි සාමාන්‍ය මධ්‍ය මට්ටමේ ව්‍යවසායකයන් ඉන්නවා මේ වගේ නිෂ්පාදන කරන අයට. මම කලින් කිව්වා වගේ අපි එයාට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපකරණ තාක්ෂණය සහතික ලබා දීම සඳහා අවශ්‍ය කරන උපදෙස් සහ ආධාර ලබා දීම දෙපාර්තමේන්තුව මගින් සිදු කරනවා. හොඳයි, අධ්‍යක්ෂ ජනරාල්තුමියනි, ඔබතුමිය සමගින් කතා කරන්නම් තවත් බොහෝ දේවල් තියෙනවා. නමුත් මේ ඉතුරු වෙලා තියෙන කෙටි කාල වේලාව කළමනාකරණය කරගෙන ඔබතුමියගෙන් මම විමසන්නට කැමති අභියෝග රාශියක් මැද්දේ අපිට ගමන් කළ යුතු තිබෙන අපනයන කෘෂි භෝග ක්ෂේත්‍රයටත් එකසේම අදාළයි. එවැනි තත්ත්වයක් යටතේ වුණත් 50 වසරක ගමන් මඟ තුල වගේම ඉදිරියටත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක අත්වල බැඳගෙන සිටින සහ ඒත් එක්ක එකතු වන්නට බලාපොරොත්තු වෙන සිටින සියලුම පාර්ශවකරුවන්ට අවසන් වශයෙන් මොන වගේ පණිවිඩයක්ද ඔබතුමිය ලබා දෙන්නේ මේ අලුත් අවුරුද්දේ? ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන ගමන් අපේ ක්ෂේත්‍රයේ සමග අත්වැල් බැඳ ගන්න හැකි සෑම අවස්ථාවකම ඔබට ඉඩම් තියෙන ප්‍රමාණය අනුව අපේ විවිධ භෝග 15න් ඔබේ ඉඩමට ගැලපෙන මොකක් හරි භෝගයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ සමහර භෝග ඔබේ ගෘහස්ත අවශ්‍යතාවය සඳහා අවශ්‍ය දේවල් වෙන්න පුළුවන්. ඊළඟට අපනයනය සඳහා වගා කිරීම කරන දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඔබට ඉඩම්මක් තියෙන විදිහට ඔබ ගෙවත්තක් තියෙන කෙනෙක් වුණත් ඔබට යම් මට්ටමක ප්‍රමාණයක ඉඩමක් තියෙන කෙනෙක් වුණත් හැකිතාක් දුරට අපේ ක්ෂේත්‍රයත් එක්ක එකතු වෙලා අපේ භෝග වගා කරලා ඒ වගේම අපේ සැකසුම්කරුවෙක් එහෙම නැත්නම් අගයතුරු නිෂ්පාදකයෙක් නම් අපේ භෝගත් ඔබේ නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කරගෙන බලන්න මේ නිෂ්පාදන වලින් ඔබට ලබාගත හැකි ලාභය කොතරම්ද කියලා. ඊළඟට ඔබ වගාකරුවන් සියලු දෙනාටම ගෘහස්ත රටේ පාර්ශ්වකරුවන් සියලු දෙනාගෙම අපි ඉල්ලා සිටිනවා හැකිතාක් දුරට අපේ භෝග වගා කරන්න. ඔබේ පවත්නා භෝගවල ලබාගත හැකි ආදායම් වැඩි කරගන්නේ කොහොමද කියලා අපේ දෙපාර්තමේන්තුවේ කාර්යාල දිස්ත්‍රික් 17ක ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම ව්‍යාප්ති නිලධාරියෙක් සේවය කරනවා. එතුමා මුණ ගැහිලා කොහොමද අපේ දෙපාර්තමේන්තුවේ තියෙන ආධාර උපදෙස් වැඩසටහන් සමග සම්බන්ධ වෙන්නේ, කොහොමද මේ භෝග වගා කරන්නේ, මේ පිළිබඳ තොරතුරු ලබාගෙන මේ භෝග ක්ෂේත්‍රය තවදුරටත් වැඩි දියුණු කරන්න සහාය ලබා දෙන්න කියලා අපි ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. හොඳයි, අපි ඔබතුමියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද මේ වසරේ ජනවාරි මාස පළමු වෙනිදා අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට, ඒ වගේම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඉතා උසස් නායකත්වයක් ලබා දෙමින් මේ සියලු කටයුතු ඉතාම සාර්ථකව ජයග්‍රාහී මාවතක් ඔස්සේ ඉදිරියට ගෙන යන්නට ඔබතුමියට හැකියාව ලැබේවා. ඒ සඳහා ශක්තිය, ධෛර්යය, නිරෝගී සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමියට. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් APP දිස්නා මෙනවිය අද රස ජනවැඩ ස්ටෑන්ඩ් අපිත් එක්ක එකතුනේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 50 වසරක අභිමානවත් ගමන් මඟ සහ ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කරන්නට. රසජන්නේ අද ඉදිරිපත් කළ මම ගීතානි ඒකනායක අද රසජන්නේ වැඩසටහන සම්බන්ධීකරණය කළේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරී නදීකා රුවන්වැල්ල. සතිපතා ඔබේ නිවසට රසබර රසජනනී රැගෙන එන්නට උපදේශකත්වය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන ජනක ලින්දර මහතාගෙන්. අධීක්ෂණය සහකාර අධ්‍යක්ෂ සංනිවේදන අරුණ SB දිසානායක මහතාගෙන්.
කඳුරට ගුවන්විදුලිය වෙනුවෙන් රසජනනී ඔබට ගෙනෙන්නට සම්බන්ධීකරණය තුසිත දිවාකර අබේසේකරගෙන්. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ජාතික ගුවන්විදුලියත් එක් කරමින් වැඩසටහන නිෂ්පාදනය කරන්නේ මානිල් හේන්කෙන්ද.